සමහර අය අහනවා අපි දැකලා තිනවා ඉපදෙන එක කොහොමද දුකක් වෙන්නේ? ඉපදෙන එක දුකක් නම් ඔය දැන් අද ඉපදිලා හොඳින් ඉන්නේ කියලා. නමුත් මෙතනදී ඉපදීම දුකක් බවට පත් වෙන්නේ මේ නිකම්ම ඉපදීමකුත් නෙවෙයිනේ. යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ಜಾති සංජාති ඔක්칸ති අබිනිබ්බති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ಜಾති. එතකොට මේ ಜಾතිය විස්තර කරනවා මේ ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායන්ගේ හට ගැනීමක් සත්වනිකායන්ගේ ඉපදීමක් පහළවීමක් කියන තැනින් තමයි විස්තර කරන්නේ. ඊට පස්සේ ස්කන්ධයන්ගේ නැවත නැවත හට ගැනීමක් ආයතනයන්ගේ නැවත නැවත ලැබීමක් කියන තැන ಜಾති විස්තර කරනවා. ඉපදීම දුකයි කියලා කියන්නේ නිකම්ම ඉපදුන එක දුකයි කියන එකම නෙමෙයි. ඉපදීමේ දුක කතා කරනකොට ඔබට අද යම්කිසි දුක්ඛිත ආත්ම භාවයක් දැක්කොත් ඒ දුක්ඛිත ආත්ම භාවය ඒ කියන්නේ තිරසංගත සතෙක් වෙන්න පුළුවන්. ඕනම තැනක උපදින්න හේතුව අපි ළඟ තියෙනවානේ. ඒ ඕනම තැනක ඉපදීමත් දුකයි තමයි. ඒ ඕනම තැනක උපදිනවා කියන එක දැන් මේ කය අද මම මගේ කියලා ඇසුරු කරගත්තට මේ කය අතහැරලා දාලා මේ කයම ඇසුරු කරගෙන පණුවෙක් වෙලා උපදින්න පුළුවන් කෙලෙස්ේ අපි ළඟ තියෙනවා. එතකොට පණුවක් කරගත්ත ස්වභාවය තමයි එතකොට මම. එතකොට මේ කය මම නෙමෙයි ඒක එයාගේ ආහාරය වෙලා. එතකොට ඒ වගේ අවිනිශ්චිත බවක් ಜಾතිය කියන ස්වභාවය තුල තියෙනවා. ඒ සත්වනිකායන්ගේ හට ගැනීමක් කියන දෙයට යන්න පුළුවන් කමක් තියෙනවා. ඒක එතනින් සීමා නොවි ඊට පස්සේ තව දුරටත් ඒක ගැඹුරට කතා කරනවා. ඒක ಜಾතිය කියන දේ අපිට තවත් එහාට යන්න පුළුවන්කම තියෙනවා. ඒ ಜಾතියේ ඒ සත්වයින්ගේ ಜಾතියක් අපිට හම්බ වෙනවානේ. දැන් මිනිස්සෙක් හැටියට අපිට මනුස්ස භවයේ ಜಾතියක් අපිට තියෙනවා. ඒ මනුස්ස භවයේ ಜಾතිය තමයි මේ අද මම මේ ඉන්න පුද්ගලයා මේ ජීවත් වෙනවා. මේ පුද්ගලයා ඉන්නවා දැන්. එතකොට මේ මනුස්ස ලෝකේ ඉපදුණු මාව මට හම්බ වෙනකොට ඒ මට තමයි මේ ජීවිතේන ඕන දුකක් විඳින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට හැම වෙලාවකදීම දැන් යම් දුක් වේදනාවක් උපදිනවා නම් ඒ දුක් වේදනාව උපදින්නේ කාටද? මේ ඉන්න මට, මේ ඉන්න පුද්ගලයාට. ඒ පුද්ගල භවයේ ඉපැත්මක් තියෙනවා. ඒ මනුස්ස ලෝකේ මනුස්ස జాතියේ ඇතුලේ කෙනෙක්ගේ ඉපදීම තියෙනවා නම් ඒ ඉපදීම කියන එක දුකක්ම තමයි. ඒ ඉපදීම කියන එක ඒ පුද්ගලයාට දුක උරුම වෙනවම තමයි. ඒක ඕන වෙලාවක වෙන්න පුළුවන්කම එතන තියෙනවා. එතකොට ඒකට කියනවා පුද්ගල භවයේ ಜಾතිය කියලා. පුද්ගලයෙක්ගේ හට ගැනීමක් තියෙනවා. ඒක තමයි දුක වෙන්නේ. ಜಾතිය කියන එක දුකයි නම් ಜಾති දුක නැති කරන්න පුළුවන්ද අපිට? ඉපදුණු එක නැති කරන්න බෑනේ දැන් නේ. ඉපදිලා ඉවරනේ අපි. ඒකට ඉපදුනා කියන එක නැති කරන්න බෑ. හැබැයි ಜಾති නිරෝධයට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවානේ. භව නිරෝධයෙන් ಜಾති නිරෝධය වෙනවා. එහෙනම් ಜಾති නිරෝධය අපිට තියෙනවා. ಜಾති නිරෝධය කරන්න පුළුවන්. මොකක්ද ඒ කරන්න පුළුවන් ಜಾති නිරෝධය? ඉපදුණු තැනට ගිහිල්ලා ඒක නැති කරන්න බැරි වෙයි. හැබැයි අද අපිට පුළුවන් මේ පුද්ගල භවයේ ಜಾතිය නැති කරන්න. පුද්ගල භවයේ ಜಾතිය කියලා කිව්වේ මේ ඉන්න සත්වයා, මේ ඉන්න පුද්ගලයා මේ ලෝකේ ජීවත් වෙනවා. එතකොට මේ ඉන්න මට තමයි මේ දුව පුතා, ගෙවල් දොරවල්, යාන වාහන, මිනිස්සු ඇසුරු කරන්න ලැබෙන්නේ. දැන් මේ දේවල් නැති වෙනකොට දුක එන්නේ කාටද? මේ ඉන්න මට තමයි මේ දේවල් නැති වෙනකොට දුක එන්නේ. ඒකට මේ දේවල් වෙනස් වෙනකොට දුක එන්නේ මේ දේවල් ඇසුරු කරන මට තමයි. අන්න දැන් මාව පුද්ගලබෙක් විදිහට හම්බෙන කෙනාට ලෝකේ දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. වෙනස් වෙන්නේ සතර මහා ධාතු රූපය. හැබැයි මේ රූපේ මගේ කරගෙන ඉන්නකොට දැන් දුක් වෙන්නේ කොහොමද? මට ලෙඩ හැදුනා කියලා. එතකොට ලෙඩවීම කියන දේ නෙමෙයි දුක උනේ. ලෙඩවීම මගේ වෙනකොට අන්න ඒක දුක අපිට ඇවිල්ලා තියෙනවා. වෙනස් වෙන්නේ එළියේ රූපය. හැබැයි එතකොට අන්න මගේ දරුවා ලෙඩ වුණා කියලා අපිට දුක් වෙනවා. දැන් ලෝකේ ඕන තරම් අද දවසේදී අය ලෙඩ වෙනවනේ. හැබැයි අපිට මගේ දරුවා ලෙඩ වුණා කියන දුක එන්නේ නැහැ කොච්චර දරුවා ලෙඩ වුණත්. ඇයි අපිට ඒක පුද්ගල භවකින් හම්බෙලා නැහැ. අපිට ප්‍රියමනාප භවකින් ඇසුරු වෙලා නැහැ. හැබැයි යම් වෙලාවක ඒක ඇසුරු වුණොත් අන්න එතකොට දුක එන්න පුළුවන්කම තියෙනවා. දැන් දුක ආවේ අපිට ඒ දේ නැති වෙනස් වීම මත නෙමෙයිනේ. දුක ආව එකම දේ තමයි ඒ වෙනස් වෙන දේ පුද්ගල භවකින් ඇසුරු කරපු කම නිසා. ඒ දේ වෙනස් වෙන කම නිසා දුකයි නම් ඕගොල්ලෝ ලෙඩ වුණා කියලා ඇහෙන ඕනම තැනක දුක එන්න වෙනවා කාට හරි. හැබැයි එහෙම දුක එන්නේ නැහැ. හැබැයි ඒ දේ පුද්ගල භවකින් ඇසුරු වෙනකොට අන්න අපිට දුක එනවා. මම කැමති කෙනෙක් ලෙඩ වුණා කිව්ව ගමන්ම දුක එනවා දැන්. එතකොට දුකට හේතුනේ කැමති කෙනෙකුගේ ඉපදීම මිසක මේ ලෝකේ ජරාව කියන ධර්මයේ නෙමෙයි නිකම්ම දුක බවට පත් උනේ.
අර ඉපදීම නිසාම තමයි එක් පුද්ගලයෙකුගේ ජරාව ලැබුණේ. ඒ නිසා ඉපදීම දුකයි කියලා කියනවා. ඉපදීමේ දුක වෙන්නේ සත්ත්ව පුද්ගල භවක ඉපදීම. කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ කියලා කිව්වෙත් ඒකමයි. ස්කන්ධයන්ගේ නැවත නැවත මම කරගන්නකම. ආයතන ටික ඇසුරු කරගෙන නැවත නැවත මේ පුද්ගලයා හදා ගන්නකම. එතකොට නැවත නැවත මිනිස්සෙක් කියලා සංකල්පයේ තියෙන මට මනුස්ස භවයේ ජාතිය තියෙනවා. මනුස්ස භවයේ ජාතිය තියෙනකම් මම මිනිස්සෙකුට විඳින්න වෙන දුක් ටික ඔක්කොම මට විඳින්න වෙනවා තමයි. දවසක් බුදුරජාණන් වහන්සේ පාරක් අයිනේ වැඩ ඉන්නකොට ඇවිල්ලා බමුණෙක් අහනවානේ. ඔබ කවුද කියලා? මිනිස්සෙක්ද? නෑ. දෙවියෙක්ද? නෑ. එහෙනම් යක්ෂයෙක්ද? නෑ. එහෙනම් බ්‍රහ්මයෙක්ද? නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මිනිස්සෙක් නම් මිනිස්සෙක් කියන්න අවශ්‍ය කෙලෙස් ටික මගේ ළඟ තියෙන්න ඕනේ. මම දෙවියෙක් කිව්වොත් දෙවියෙකුට අවශ්‍ය කෙලෙස් ටික මගේ ළඟ තියෙන්න ඕනේ. මම යක්ෂයෙක් නම් යක්ෂයෙකුට අවශ්‍ය කෙලෙස් ටික තියෙන්න ඕනේ. මම බ්‍රහ්මයෙක් නම් බ්‍රහ්මයෙකුට අවශ්‍ය කෙලෙස් ටික තියෙන්න ඕනේ. හැබැයි ඒ එකම තැනකවත් හට ගැනීම නැත්නම් ඒ එකම තැනකටවත් අදාළ කෙලෙස් ටික නැත්නම් මට දෙවියෙක්වත් මිනිස්සෙක්වත් බ්‍රහ්මයෙක්වත් යක්ෂයෙක්වත් මොකක්වත් කියන්න සුදුසු නැහැ. ඉතින් සාමාන්‍ය බමුණන් ටිකක් වික්ෂිප්ත වෙන උත්තරයක් නෙමේ. දෙවියෙක්ද කියලා හොය ඒත් නැහැ කියනවා. මිනිස්සෙක්ද කියලා හොය ඒත් නැහැ කියනවා. යක්ෂයෙක්ද ඇහුවාම ඒත් නැහැ කියනවා. බ්‍රහ්මයෙක්ද ඇහුවාම ඒත් නැහැ කියන එහෙනම් කවුද? එතකොට අපිට තේරුම් ගත යුත්තේ තමයි මේ පුද්ගල භව කියන දේ පනවන්නේ පුද්ගල භව කියන දේ කතා කරන්නේ කෙනකෙනා සතුව තියෙන කෙලෙසයකට සාපේක්ෂව. එතකොට මේ ලෝකේ මේ තියෙන දේවල් උපාදාන වශයෙන් ගත්ත මට මනුස්ස භවක් තියෙනවා දැන් අද. ඒ මනුස්ස භව නිසා මිනිස්සෙකුට අදාළ කෙලෙස් ටිකක් පවත්වනවා. දැන් කෙලෙස් ටික නිසා මිනිස්සෙකුට අදාළ දුක මට ඒ විදිහටම විඳින්න සිද්ධ වෙනවා. එතකොට මිනිස්සෙකුට අදාළ දුකේ හිමිකරුව බවට පත් උනේ මේ ලෝකේ අනිත් දේවල් වෙනස් වෙලා යන නිසා නෙමෙයි. මිනිස්සෙකුට අදාළ කෙලෙස් ටික මම පවත්වන නිසා. එහෙනම් දුක නැති කරන්න ඕනේ නම් මට කරන්න තියෙන්නේ ලෝකේ තියෙන හැමදේම වෙනස් නොවන විදිහට පවත්වා ගැනීම නෙමෙයි. අපි කරන්න යන්නේ ලෝකේ තියෙන දේවල් වෙනස් නොවි පවත්ව ගන්න එකට. හැබැයි අපි කරන්න අත්‍යවශ්‍ය දේ තමයි ලෝකේ තියෙන දේවල් වෙනස් නොවි පැවැත්වීම නෙමෙයි ලෝකේ තියෙන වෙනස් වෙන දේවල් මම මගේ කියලා හම්බෙන මානසික මට්ටම වෙනස් කරගන්න එක. අන්න ඒ මානසික මට්ටම වෙනස් කරගත්තොත් ලෝකේ ඒ කෙනාට දුක එන පැත්ත වැහෙනවා. ඇයි එයාගේ මනසට දෙයක් හසු වෙන්නේ නැහැ. මනසට දෙයක් හසු වෙන්නේ නැති වෙනකොට එයාට දුක උපදින්න තැනක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට දුක නැති කරනවා කියනවට වඩා හොඳයි දුක නූපදින මගක් කියන එකට. ඒ කියන්නේ දුක හටගන්න තියෙන හේතුවම නැති කරලා දාන්න. දුක හැදුනේ යම් හේතුවක් නිසා නම් දුක හැදෙන්න තියෙන හේතුව නැති කරලා තියෙනවා. දුකට ප්‍රතිකර්ම හොයාගෙන යනකොට දුකට හේතුව දැක්කා. දුකට හේතුව දැකලා හේතුව තමයි නැති කළේ. ඒකනේ කිව්වේ තෘෂ්ණා නිරෝධයෙන් දුක නිරුද්ධ වුණා කියලා. තණ්හාව තමයි නැති කළේ. තණ්හාව නැති කරන්න යනකොට තණ්හාවක් නෙමෙයි නැති කළේ. තණ්හාව පවතින්න තියෙන හේතු ටික නැති කළා. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා uppajjamana uppajjati etta nivisamana nivisati. ඇස ලෝකයේ ප්‍රිය ස්වභාව දෙයක් තණ්හාව උපදින්නේත්ෙහි පවතින්නේත්ෙහි. එතකොට ප්‍රියමනාප බව තියෙන්නේ ඇහැ ළඟ, තණ්හාව උපදින්නෙත් ඇහැ ළඟ, තණ්හාව පවතින්නෙත් ඇහැ ළඟ තමයි. ඒ වගේම රූප ලෝකේ ප්‍රියසාත දේවල් තණ්හාව උපදින්නෙත් එතන, තණ්හාව පවතින්නෙත් එතන. එතකොට ඇහැ රූප කියන මේ දෙක ළඟ තමයි තණ්හාව උපදින්නෙත්, තණ්හාව පවතින්නෙත් කියන මේ දෙකම සිද්ධ වෙන්නේ ඇහැ රූප කියන දේ තුළ. කන ශබ්ද කියන මේ දෙක ළඟ. ඊට පස්සේ නාසය සහ ගන්ධය, දිව සහ රස, කය සහ ස්පර්ශය කියන ටික තුළ. ඔය ටික නැතුව සැපේන පැත්තක් ගැන හිතන්න පුළුවන්ද? බැහැ. අපි යම් දෙයක් සැපයි කියලා කල්පනා කරනවා නම් එක්කෝ අපි කැමති රූප, කැමති ශබ්ද, කැමති ගන්ධ, කැමති රස, කැමති ස්පර්ශ කියන මේ දේවල් වලින් සමන්විත දෙයක් ගැන තමයි අපි කල්පනා කරන්නේ. ඒ කියන්නේ අපි රූපය පැත්තේ සැප ඇති බව හිතමින් සැපවත් රූප ලැබීම පිණිස කටයුතු කරන මානසික මට්ටමක අපි ජීවත් වෙනවා. අන්න ඒකට කියනවා කාමසුකල්ලිකානු යෝගය කියලා. ඒ කියන්නේ එළියේ සැප තියෙනවා, තියෙන සැප ලබා ගැනීම පිණිස කටයුතු කරනවා. යම් විදිහකින් කෙනෙක් අවබෝධ කළොත් ඔය සැපයයි කියලා තමන් තුළම පවතින සංකල්පමය දෙයකට රැවටෙනවයි කියලා
එතකොට අන්න ඒක පෙන්නලා දෙනකොට එයා සැප හොයාගෙන යෑම පිණිස බාහිර ලෝකයට නැඹුරු වෙන්නේ නැහැ. මොකද එයා දකිනවා ඒ සංකල්පමය වශයෙන් හදාගන්න තැන තියෙන ඇත්ත. ඒ නිසා අපි බොහෝ වෙලාවට කතා කරලා තියෙන අර සූත්‍රයක් තියෙන කුම්මෝපම සූත්‍රය. අර ඉබ්බගේ කතාව. දවසක් ඉබ්බෙක් යනකොට නරියා දකිනවා නරියෙක් එනවා නරියා දකිනවා ඉබ්බව ඉබ්බත් දකිනවා නරියව ඉබ්බ කල්පනා කරනවා අද නරියා හිතනවා ඇති මගේ කෑල්ලක් හරි කඩාගෙන කනවා කියලා. මම නම් එකක්වත් එළියට දාන්නේ නැහැ ඔක්කොම අකුල ගන්නවා කියලා ඉබ්බ කල්පනා කරනවා. නරියා කල්පනා කරනවා ඉබ්බෙක් එනවා අද නම් අතක් පයක් හරි එළියට දැම්මොත් එකක් හරි කඩාගෙන කනවාමයි කියලා. ඉතින් මේ දෙන්න හම්බෙලා නරියා බලාගෙන ඉන්නෝ ඉබ්බ එකක් හරි දායි කියලා. ඉබ්බ එකක්වත් දාන්න නැතු ඉබ්බත් ඉන්නවා. අන්තිමේටම නරියා බලන් ඉඳලා ඇති වෙනකම් බලන් ඉඳලා යනවා යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝදහම් බික්ඛු මනෝ විතක්කේ. ඉබ්බ හරියට තමන්ගේ කටුව ඇතුළට අවයව ටික අකුල ගත්තා වගේ අපිට කියනවා මනෝ විතර්ක ටික හකුලෝ ගන්න කියලා. මනෝ විතර්ක කියලා කියන්නේ හිතේ පවතින විතර්ක, හිතේ පවතින සිතුවිලි. එතකොට හිතේ පවතින විතර්ක මොනවද අපිට? අපිට හිතේ පවතින විතර්ක තමයි ගෙවල් දොරවල් අම්මා තාත්තා දුව පුතා යාන වාහන මේවා හොඳ දේවල් මේවා නරක දේවල් මේ ඔක්කොම මනෝ විතර්ක. මේ මනෝ විතර්ක එළියට දානවා කියන්නේ මොකද්ද? මනෝ විතර්ක එළියට දානවා කියලා කියන්නේ අර හිතේ පවතින සංකල්පමය වශයෙන් ඇති කරගත්ත දේ අපි බාහිර ලෝකේ පවතින දෙයක් කියලා හිතනවා. ඒ කියන්නේ දැන් අම්මා කියලා අපි දන්නේ අම්මා කියලා අපි හිතන්නේ බොහෝ කාලයක් තිස්සේ අපි ඇසුරු කරපු සංකල්පනාවක් නේ. පුංචි කාලේ ඉඳලා අපි දැකලා අම්මා කියලා ඇසුරු කරපු දේ නිසා අපිට ඒක සංකල්පමය වශයෙන් තියෙනවා. හැබැයි පුංචි කාලේ ඉඳලා දැකපු දේ දැන් ඇත්තේ නෑනේ. හැබැයි අපි දැන් හිතේ තියෙන සංකල්පනාව අපි දකින්නේ අර එළියේ තියෙන දේ හැටියට. අන්න අපේ මනෝ විතර්කය අපි එළියට දානවා. අම්මම වෙන්න ඕනේ නෑනේ අම්මා කියන්නේ නේ. අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ මනෝ විතර්ක කියන දෙයට වස්තු වෙන විශේෂ වෙනස් වෙන්න පුළුවන්. පුංචි කාලේදී ඒ නිසා වෙන කෙනෙක් හදාගත්තත් ඒත් අම්මා කියලා කියනවා. මම පුංචිම කාලේ අපේ කිරියම්මලගේ ගෙදර ඇවිල්ලා ටික දවසක් ඒ කියන්නේ ආච්චිලාගේ ගෙදර ඇවිල්ලා ටික කාලයක් ඉඳලා තියෙනවා මාසෙකමාරක් විතර. ඉඳලා ඊළඟට අම්මාවට පස්සේ මේ ඔයා නෙමෙයි මගේ අම්මා මේ ඉන්නේ කියලා මම ආච්චි ළඟට යනවා. ඉතින් එතකොට දැන් ඒ වෙලාවේදී ගත්තොත් මගේ ඇත්තම අම්මා මට කොච්චර කිව්වත් ආච්චි තමයි. ඇයි එතකොට ඒ දැකලා ඒ අම්මා විදිහට ඇති වෙලා තියෙන සංකල්පනාව. එතකොට අපි අම්මා කියලා ඇසුරු කරන්නේ සංකල්පමය වශයෙන් හදාගත්ත දෙන්නේ. සංකල්පමය වශයෙන් හදාගත්ත දේ අපි හැම වෙලාවකදීම පතිත කරනවා බාහිර රූපෙට. ඒක හරියට අර ප්‍රොජෙක්ටර් එකක් බිත්තියට දාලා චිත්‍රපටියක් බලනවා වගේ. ඒ කියන්නේ තිරයට ප්‍රොජෙක්ටර් එකකින් චිත්‍රපටියක් දැම්මට පස්සේ ඒ විදිහට ප්‍රක්ෂේපණය නැතිනම් ඒ ප්‍රොජෙක්ටර් අපි බලනකොට ප්‍රොජෙක්ෂන් එකෙන් බලනකොට අපිට පේනවා ලස්සන රූප, ලස්සන දේවල් එහෙට මෙහෙට යන දේවල් අපිට පේනවා. ඇත්තම කතාව ගත්තොත් අපි බලන් ඉන්නේ මොකක් දිහාද? අපි බලන් ඉන්නේ අර තිරේ දිහා. එතකොට නැතිනම් බිත්තියක් දිහා. බිත්තිය දිහා බලන් ඉන්නකොට අපිට අරක පේනවා. ඒ වගේ අපිට ඇහැට පේන දේ දිහා බැලුවොත් එහෙම සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවතින වර්ණ රූපයක් කියන එක තමයි අපිට ඇහැට පේන්නේ. එච්චරයි. බිත්තියයි ආලෝකයයි අපිට පේනුනේ අතන. එතකොට ඒ ටික පේන තැනක අපි චිත්‍රපටිය බැලුවා වගේ අපිට ඇහැට පේන්නේ සතර මහා ධාතුව නිසා පවතින වර්ණ රූපය. වර්ණ රූපයේ පේන තැනක අපි පුංචි කාලේ ඉඳලා ඇසුරු කරපු සංකල්ප සිතුවිලි ටික තියෙනවා අම්මා කියලා. අපි ඒ ටික මෙහෙන් දැනගන්නවා. අපි හිතනවා හැබැයි අපි දැනගත්තේ එළියේ ඉන්න අම්මමයි කියලා. අපි දන්නේ නැහැ, අපි හිතන්නේ නැහැ, අපි ඇත්තටම දැනගත්තේ අපි හිතෙන්ම උපද්දගත්ත සංකල්පයේ මිසක් බාහිර පවතින රූපේ නෙමෙයි අපි ඇසුරු කළේ කියලා. ඒ හින්දා අපි ඇත්තටම කැමතියි කියලා ආදරෙයි කියලා කිව්වොත් අපි ආදරය කරන්නේ අර එළියේ තියෙන සතර මහා ධාතුවටත් නෙමෙයි වර්ණ සටහනටත් නෙමෙයි අපි ආදරය කරන්නේ සංකල්පමය වශයෙන් අපිට උපද්දපු අම්මා කියන දෙයට. වෙනස් වෙන්නේ සතර මහා ධාතු රූපේ. සතර මහා ධාතුවක් වෙනස් වුණා කියලා අපිට දුක එන්නේ නැහැ. හැබැයි අපිට දැන් අර ප්‍රොජෙක්ෂන් එක නැතිනම් ප්‍රොජෙක්ටරෙන් අර දාන්න බැරි වෙනකොට අපිට හිතෙනවා අම්මා නැහැ කියලා දැන්. පතිත වෙන බිත්තියේ පොඩි ඇද්දපළදු තිබ්බොත් එහෙම
ඒක ඇද වෙලා වගේ තමයි පින්තූරය ඇද වෙලා වගේ තමයි දැන් අපිට පේන්නේ. එතකොට අපි කියනවා අම්මා ලෙඩ වෙලා කියලා දැන්. එතකොට ලෝකෙ තුල දැන් අපිට අම්මා ලෙඩවීම නිසා එන දුක, අම්මා මැරෙන නිසා එන දුක අපිට විඳින්න පුළුවන්. අපි කියනවා අපි මේ දුක විඳින්නේ එහෙ වෙනස් වෙන නිසාමයි කියලා. ඇත්තටම අපි මේ දුක විඳේ එහෙ වෙනස් වෙන නිසාද? එහෙම නැතිනම් වෙනස් වෙන රූපයක් අනුව මෙහි සංස්කාරයේ මනෝ විතර්කේ බාහිරට පතිත කළ නිසාද? අපි ඇත්තටම දුක විඳින්නේ මෙහි හදාගත්ත මනෝ සංකල්පනාව මනෝ විතර්කය බාහිර ලෝකෙට පතිත කරපු බව නිසා. බාහිර ලෝකයට යම් කිසි විදිහකින් යම්ම මනෝ විතර්කයක් එළියට දැම්මොත් අපි කියව නරියට අහු වෙනවා කියලා. නරිය කියලා කිව්වේ මායයට නමක් ඒක. මායයට නමක් කියනකොට ඒක කිලේශ මායයටත් වෙන්න පුළුවන්, ස්කන්ධ මායයටත් වෙන්න පුළුවන්. එතකොට මෘත්‍යු මායя ඉක්මවා මරණය කියන දේ නොඉක්මවන මට්ටමක් වෙන්නත් පුළුවන්. දේවපුත්ත මායя ඉක්මවා යන්නේ නැති මට්ටමක් වෙන්නත් පුළුවන්. එතකොට අපි මායяගේ විශේෂ කොහෙන් ගියත් ඉන්නේ. ඒ කියන්නේ තව කෙනෙක් යටතේ තමයි අපි ජීවත් වෙන්නේ. ඇයි දැන් අපිට සිද්ධ වෙනවා තව කෙනෙක් යටතේ බොහෝම කල්පනාකාරීව ජීවත් වෙන්න. ඇයි මේ සංකල්පනාව පවත්වන්න නම් අපිට බාහිර වස්තු රකින්න එපේ දැන්. ඒ නිසා අපිට ඒක ලෙඩ නොවි තියාගන්න ඕනේ. ලෙඩ වුණොත් ඒකට අප උපස්ථාන කරන්න ඕනේ. ගොඩක් දේවල් තියෙන අපිට කරන්න. හැබැයි අපිට ඒත් පුළුවන් සීමාව ඊටාම ස්වල්පයි. වෙනස් වෙන දේ වෙනස් වෙනවා. එතකොට ආයේ දුක කියන දේ එනවා. එතකොට අපිට මෙන්න මේ විදිහට දුක කියන දේ හදාගෙන දුක කියන දේ උපද්දගෙන ජීවත් වෙන ලෝකේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේක දකින්න හොඳටම මේ දෙක දෙකක් කරලා. තමන්ගේ මනෝවිතර්ක එළියට දාන්න එපා. ඉබ්බට අර තමන්ගේ අංග ටික අතපය ඔළුව වලිගේ එළියට දාන්න නැතුව ඇතුළට දාගත්තා වගේ කටුව ඇතුළට අකුලව ගත්තා වගේ මේ මනෝවිතර්ක ටික එළියට දාන්න නැතුව ඇතුළේ තියාගන්න කිව්වා. ඇතුළේ තියාගන්න කියලා කිව්වේ නුවණින් මේ ටික වෙන් කරගන්න. එළියට දාන්න එපා. එළියට දාන්න එපා කියලා කියන්නේ මේ මනෝවිතර්කය එළිය අර බොහෝ කාලයක් තිස්සේ තියෙන දෙයක් හැටියට මෙනෙහි කරන්න එපා. ඒක මනෝවිතර්කයක් හැටියට දකින්න. එළියේ තියෙන දේ එතකොට අපිට පේනවා අපේ සංකල්පනාව පවත්වන්න බැරි දෙයක් හැටියට. මහා භූත රූපය හෝ වර්ණ සටහන කියලා කියන්නේ අම්මා නෙමෙයිනේ. පඨවි ධාතුව අම්මද, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුව, එහෙම නැතිනම් ඒ නිසා හැදුණු පාට ටික වර්ණ සටහන ඒකක්වත් අම්මා නෙමෙයි. එතකොට සතර මහා ධාතු සහ වර්ණ සටහනකින් තොර දෙයක් අද අපිට හම්බ වෙන්නෙත් නැහැ නේද එතන තිබිලා. අතීතේ හම්බ වුණෙත් නැහැනේ. එතකොට ඒ ටිකම විතරයි පැවතුනේ එකම ටික. අතීතය ආවෙත් ඒ විදිහේම අනාත්ම ධර්මතා ටිකක්. වර්තමානයේ හම්බෙන්නෙත් ඒ ටිකක්. අනාගතයට හම්බෙන්නෙත් ඒ ටිකක්. එතකොට ඒ ටික ඇති තැනකනේ අපි මෙහෙත් අම්මා කියලා උපද්ද ගන්න කියන එක දකිනකොට Tamanට පේනවා Tamanගේ සංකල්පනාව වැරදි කියලා. Tamanගේ සංකල්පනාව වැරදි කියලා කියන්නේ Tamanට මේක පතිත කරන්න තැනක් නැහැ. අපිට ප්‍රොජෙක්ටර් එකක් අරගෙන අපිට බිත්තිය තිබ්බොත් අපි බිත්තියට ගහලා බලන්නේ ඒක. හැබැයි බිත්තිය නැත්තම් නිකම්ම අහසට ගැහුවට අපිට පේනවද? අහසට ගැහුවට ඒ දේ පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? ඒක පතිත වෙන්න තැනක් නැහැ. අන්න ඒ වගේ අපේ මනෝවිතර්කේ පතිත වෙන්න තැනක් නැත්තම් ඒකට කියනවා අනුපට්ඨිතයි කියන. නැතිනම් පතිට්ඨිත නැහැ කියලා කියනවා. එතකොට අපතිට්ඨිත කියලා කියනවා. අපතිට්ඨිත කියන්නේ පතිට්ඨිත නැහැ කියන පිහිටා සිටින්න තැනක් නැහැ කියලා. පිහිටා සිටින්න තැනක් නැති වෙනකොට ඒක එතනම හටගෙන එතනම නිවි යන දෙයක් බවට පත් වෙනවා මිසක තව තැනකට යන්නේ නැහැ. අපේ හිත හැම වෙලාවකදීම එක්ක රූපය අසුරු කරගෙන ජීවත් වෙනවා. ඒ නිසා තමයි අද අන්න කපුටෙක් කියලා කියනකොට කපුටෙක් ගැන ඔයගොල්ලන්ට හිතේ මැවිලා පේනවා. එතකොට මොකක් හරි සින්දුවක් හරි මොකක් හරි ශබ්දයක් ගැන කිව්වොත් ඔයගොල්ලන්ට ඒ ශබ්දය ගැන හිතන්න පුළුවන්කම තියෙනවා. ගන්ධයක් රසයක් ගැන කිව්වොත් ස්පර්ශයක් ගැන කිව්වොත් ඒක අනුව ඔයගොල්ලන්ට හිත පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඇයි? ඒකට තමයි කියන්නේ අපි මනෝවිතර්ක සම්පූර්ණයෙන්ම එළියට දාලා තියෙනවා. ඒ ඔක්කොම එළියේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි ඉන්නේ මායාවේ විශේෂම තමයි හැම වෙලාවකදීම. මේ මනෝවිතර්ක ටික හැකිලෙනවා නම් යම් විටක අපිට පේන්නේ හටගත්තු රූපේ ඉතුරු නැතුව නැති වුණා. ඒ රූපේ අතීතයේ ඉඳලා මේ මොහොතට පැවැත්මක් නැහැ. මේ මොහොතේ ඉඳලා අනාගතයට පැවැත්මක් නැති බව අපිට පේනකොට අපිට පේනවා රූපය පුද්ගල බවක් නැහැ කියන එක. ඒ කියන්නේ ඉන්න මට තව අය හම්බෙලා නෙමෙයි. මට ලෝකයේ ගොඩ නැගිලා නැහැ. මේක ඇතුලේ කතා කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. ගොඩාක් කාරණා බොහොම සියුම්ව දැස ගන්න තැන් තියෙනවා. මොකද පුද්ගල බව කියන එක මම මගේ කියලා ගත්තකම
නිකම්ම උපදින්නේ අපිට හැම වෙලාවකදීම ස්පර්ශ ආයතන 6කම එකතුවක් තමයි හම්බ වෙන්නේ. ස්පර්ශ ආයතන 6ෙම එකතුවක් කියලා කියන්නේ කනට ඇහෙන්නේ පුංචි ශබ්ද මාත්‍රයක් වෙන්න පුළුවන්. ශබ්ද මාත්‍රයක් හම්බෙන තැනක ශබ්දෙට ප්‍රතිචාර දක්වන්නේ එළියට දාන්න එකක් නෙමෙයි අපි. එළියට දාන්නේ ඇහක් තියෙන, කනක් තියෙන, නාසයක් තියෙන, දිවක් තියෙන, කයක් තියෙන මට තමයි සද්දය ඇහුනේ. අර ආයතන ටිකේ ඔක්කොගේම අත්දැකීම තියෙන මට තමයි සද්දය ඇහුනේ. පේන්නේ වර්ණ සටහනක්. වර්ණ සටහන පේන තැනක අර ආයතන ටික ඔක්කොගේම අත්දැකීම තියෙන මම තමයි මේ රූපේ දැක්කේ. එතකොට අර රැස් කරගන්න ආයතන 6ෙන්ම රැස් කරගන්නව පුද්ගල බව එන්න පුද්ගල බව තර වෙනවා. පුද්ගල බව තර වෙනවා කියලා කියන්නේ ජාතිය නැතිනම් දුක එන්න පුළුවන්කම එන්න ලොකු වෙනවා කියන එක. එතකොට අපිට අරමුණු කරන්න තියෙන විශේෂ යම් පමණකට තියෙනවා නම් එපමණකටම අපිට දුක ගේන්න පුළුවන් වටපිටාව තියෙනවා. ඒ වගේම සසර කියන දේත් එච්චරකටම හිස් වෙලා නැහැ. ඒ කියන්නේ අපිට ඒ හැම ඕනම තැනකින් අරමුණක් අරගෙන ඕනම තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යාවේ කෙලවරක් නැහැ වගේම අවිද්‍යාව නිසා රැස් කරගත්ත කර්මවලත් කෙලවරක් නැහැ. දැන් අද අපේ හිතේ හැකියාවට කයේ හැකියාව සීමා වෙලා නිසා අපිට එන්නේ මේ ජීවිතේදී ගත්ත අරමුණු ටික විතරයි. අනිත් ඔක්කොම මේ ජීවිතේදී ගත්ත භවයෙන් ප්‍රතිච්ඡන්නයි කියලා කියනවා. මේ ජීවිතයේ ඇති බවට අල්ලගත්ත අරමුණු වලින් වැහිලා තියෙන්නේ ඔක්කොම. ඒ හින්දා අපිට එන්නෙම මේ ජීවිතේ ළඟදි ගත්ත අරමුණු තමයි ප්‍රකටව නැගෙන්නේ. හැබැයි අතීතයට ගියපු දේවල් අපිට අමතකයි. ඒ කියන්නේ මේ කයට සාපේක්ෂව ඒ ටික ඔක්කොම අමතක වෙලා තියෙනවා. යම් කිසි වෙලාවක මේ කයෙන් හිත මිදුනොත් මේ කයේ හැකියාවෙන් හිත අයින් වුණොත් ඒ වෙලාවට හිතේ හැකියාව තමයි එතන වැඩ කරන්නේ. හිතට කාලය නැහැනේ. කාලය තියෙන අපි මේ කයකට රූපයකට සාපේක්ෂවනේ කාලය කතා කරන විනාඩිය දෙක කියලා අපි කතා කරන දේවල්. හැබැයි මනසට සාපේක්ෂව කාලේ නැහැනේ. ගිය අවුරුද්ද කියලා අපි මෙනෙහි කරන එකටත් එක සිතුවිල්ලක වෙනසක් නේ තියෙන්නේ අපිට. ඒ හින්දා ඒකට කාලේ නැහැ. කල්පෙද දෙකද කියලාත් නැහැ ඒකට. ඒ ඕන තරම් කාලෙක ඉඳලා කරපු දෙයක් සිහිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි හිතේ හැකියාව. එතකොට හිත দমনය නොකරගත්තොත් කර්ම කියන දේවල් එන්න පුළුවන්කම කර්ම බීජ රැස් කරගත්ත සාගරයක් තියෙනවා අපි ළඟ. ඒ හින්දා ගතිය කියන දේ කොතෙන්ට යයිද කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. එච්චර අපි ඉන්න තැන අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිත බව නිසා තමයි අපි නිවැරදිව හික්මිය යුත්තේ අද හිත দমনය කරගන්න. හිත দমনය නොකරගත්තොත් මොකද වෙන්නේ? අර හැම තැනකම එන නිමිති ඇසුරු වෙන්න සිද්ධ වෙනවා. අද පේන රූප ටිකේ මේ අඩු වෙලා තියෙන, ඒ කියන්නේ අර සසරේ ඉඳන් කරපු මහා විතර්කවල හිත විසිරෙන්නේ නැතුව එක පුංචි සීමාවක විතරයි මේ හිත කියන සතාව නතර කරලා තියෙන්නේ. හිත කියන්නේ මහා දරුණු සතෙක් නම් ඒ සතාව අද බොහොම කොටු කරලා සීමා සහිත තැනක මේ නතර කරලා තියෙන්නේ. මේ ජීවිතේ ගත්ත අරමුණු ටික විතරයි අද අපිට තියෙන්නේ. හැබැයි යම් වෙලාවක මේ ජීවිතේ ගත්ත අරමුණු ටික අතහැරෙන තැන කොටු කිරීම අතහැරුණොත් එහෙම කොයි විදිහට එයිද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ හින්දා තමයි මේ කොටු කරගත්ත වෙලාවේ මේක দমনය කරගන්න ඕනේ කියලා කියන්නේ. එතකොට අපි කොටු කරගත්ත වෙලාවේ দমনය කරගන්න ඕනේ කියලා කියන්නේ මේ අරමුණු ටිකේ ඇත්ත දකින්න බෑ නම් අපි හිතන්න එපා මොන වෙලාවකවත් මරණාසන්න මොහොතේ නම් සිහිය උපද්ද ගන්න පුළුවන් වෙයි කියලා. ඇයි අනන්ත අප්‍රමාණ සසරක කරපු මහා කර්ම ප්‍රවාහයක් තියෙනවා. එදාට එන්නේ මේ කයෙන් ගත්ත අරමුණු විතරක් නෙමෙයි. සසරේ ඉඳලා ගත්ත ඕන අරමුණක් එන්න පුළුවන්කම තියෙන. එදාට අපිට ඕන විදිහට අරමුණු දකින්න පුළුවන් කමක් නැහැ අපිට. ඒ කියන්නේ හීනේ පේනකොට හීනයකින් බය වෙනකොට අපිට පුළුවන් කමක් නැහැ මේක හීනයක් කියලා දැකලා හීනෙන් නැගිටින්න. ඒ වගේම තමයි සසරේ ඉඳන් කරපු කර්ම තියෙනවා නම් සසරේ ඉඳන් කරපු කර්මවල දේ අපිට පෙන්눔 කරනකොටත් එතනින් අපිට මේක වැරදි කියලා නැගිටින්න පුළුවන් කමක් නැහැ. අද මේ කායික මට්ටම තියෙන නිසා තමයි අපිට ඒක පහසුවක් තියෙන්නේ. ඒක හීනයක් කියලා කියන්නේ අද මේ තියෙන ප්‍රകൃතියට සාපේක්ෂවනේ. හැබැයි හීනේ පේන වෙලාවට හීනේ ඇත්තමනේ. එහෙනම් මේ කය අතහැරිලා ඒක ඒ මට්ටම මානසික මට්ටම ජීවිතේ වෙනකොට ඒ ඕන දෙයක් අපිට මැවිලා පේන්න පුළුවන් හැකියාව හිතේ විතර්කමය හැකියාව පවතිනවා. ඒ හින්දා හරි පරිස්සම් වෙන්න ඕනේ මේ කායික හැකියාව තියෙන කාලෙදී අපි පුළුවන් තරම් නිවන් දකින්න උත්සාහවත් වෙන තැනට හිත ගන්න. අපි සියලු රූපායතනයන්ගෙන් මිදෙනවා එක තැනකින් මිදුණා. එක රූපයක ඇත්ත දැක්කොත් ඇත්තටම රූපායතන ස්වභාවය ඇත්ත දැක්කොත් සියලු රූපායතන ඇත්ත තමයි දැකලා තියෙන්නේ.
අඟුලිමාල තෙරුන් වහන්සේ මිදුනේ අර මරපු ඔක්කොම පුද්ගලයන්ගෙන් මිදුණනේ. ආය සසරට යන්න කිසිම හේතුවක් ඇත්තේ නැහනේ. මරපු කෙනෙක් කවුරුත් ඇත්තේ නැති කළා අන්තිමේට. මරපු මිනිස්සුયો නෑ. මරපු මිනිස්සුયો නැත්තම් මිනිස්සුયો මරපු කර්ම වෙන්න පුළුවන් කමකුත් නෑනේ. ප්‍රතිසන්දි පිණිස හේතු වෙනවා නම් ඒ කර්මය ඒ සියලු කර්මය නැති කළා දැම්මා. ඇයි කර්මය නැති කළේ? මරන්න මිනිස්සු හිටියානම් මරපු මිනිස්සුත් හිටියානම් අනිවාර්යෙන් විඥානක් හිටියක් ඒක. හිත බැස ගන්නවම තමයි අර මිනිස්සු මරපු දේ අසුරු කරගෙන. හැබැයි මරපු මිනිස්සු කියන තැන හම්බ වෙන්නේ නැත්තම් මරන්න මිනිස්සු හිටියෙත් නැත්තම් වර්තමානයේ ඇත්තෙත් නැත්තම් අනාගතයට හම්බ වෙන්නෙත් නැත්තම් හටගෙන නිරුද්ධ වුණ රූපයත් හටගෙන නිරුද්ධ වෙන තමන්ගේ මනස කියන ආයතනයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව හම්බ වෙනවා අන්න ඒ ආයතනයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව හම්බ වෙන තැනක කිසිම විදිහකින් පුද්ගල බවක හට ගැනීමක් නැත්තම් මිදිලා තියෙන්නේ දැන් අර මරපු ඔක්කොගෙම මිදිලා තියෙන්නේ. ඇයි සියලු කර්මයන්ගෙන් මිදිලා. ඒ විදිහටම අපිට එක රූපායතනයකින් අද දවසේදී මිදුනොත් මිදිලා තියෙන අනන්ත සසරේ ඉඳලා කරපු අර සියලු කර්මයන්ගෙන් අපිට මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා দমনය කරගන්න තියෙන එකම හිතයි. මනෝ විතර්ක ටික එළියට නොදී අල්ලගෙන තියාගන්න එක. ඒක තියාගන්න පුළුවන් කමක් නැහැ අපිට රූපයේ අනිත්‍ය දකින්න නැත්තම්. ඒ නිසා අපි මුලින්ම රූපයේ අනිත්‍ය දකින්න ඕනේ. අනිත්‍ය එකපාර පේන්නේ නැති වෙන නිසා තමයි අපි ඉන්න මට්ටම බොරු කරන්න අවශ්‍ය නිසා තමයි සතර සතිපට්ඨානයක් දේශනා කරන්නේ. එතකොට මේ සතර සතිපට්ඨානයෙන් කරන්නේ මේ සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා අපිට හම්බෙන මේ රළු මට්ටමේ තියෙන ස්වභාවය යටපත් කරලා දාන එක. ඒ කියන්නේ මේ මමමයි ජීවත් වෙන්නේ මේ දරුවමයි ජීවත් වෙන්නේ කියන මට්ටම හොල්ලලා දානවා. එයි කෙස් ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු මේ කොටස් ටික මෙනෙහි කරනකොට අපිට පේනවා කෙස් කියන ස්වභාවය අරගෙන බලනකොට මේ කෙස් කියන්නේ මමවත් මගේවත් නෙමෙයි. කෙස් කියන බව තුල මම හිටියේ නැහැ. ඊට පස්සේ මේ කෙස් කියන්නේ දරුවද කියලා බැලුවොත් කෙස් කියන්නේ දරුවවත් නෙමෙයි. කෙස් කියන්නේ අම්මද තාත්තද කියලා බැලුවොත් නෑ කෙස් කියන්නේ අම්මා තාත්තත් නෙමෙයි. අපිට පේනවා මේ කෙස් කියන ස්වභාවය එහෙම දෙයක් නෑනේ. ඒ විදිහටම ලොම් හම්මස් නහර එක එක අරගෙන බලනකොට එකකවත් සත්ත්ව පුද්ගල බවක් නෑ. එහෙනම් අපිට එතන තියෙන අනාත්ම ලක්ෂණයක් ප්‍රකට කරනවා. ඒ කියන්නේ මේ එකක්වත් සත්ත්ව පුද්ගල භවෙන් ඇසුරු කරන්න පුළුවන් තැනක නෙමෙයිනේ තියෙන්නේ කියන අවබෝධය අපිට සතිපට්ඨානය තුල ගෙනල්ලා දෙනවා. ඒක තමයි සතිපට්ඨානෙ කරන මූලිකම දේ වෙන්නේ. අන්න ඒ විදිහට යනකොට තමයි මේ අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනක අපිට එහෙනම් කොහොමද පුද්ගලයෙක් හම්බුනේ කියන ප්‍රශ්නේ අපිට හම්බ වෙන්නේ. එතකොට මේ එකක්වත් සත්වයක් නෙවෙයි නම් පුද්ගලයෙක් නෙවෙයි නම් සත්ව පුද්ගලයෝ නොවන අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනක අපි තම තමන්ගේ මනස තුලම සකස් කරගත්ත දෙයකින් නේද පුද්ගල බව හදාගත්තේ. රූපයේ ස්වභාවය හටගෙන නිරුද්ධ වෙන බව නේද කියලා අපිට පුළුවන්කම තියනවා ඒ ඔස්සේ Nirodhe අනුව දකිමින් වාසය කරන්න. එතකොට මේ සතිපට්ඨානය අනුව බලමින් වාසය කරනකොට අපිට ඉස්සෙල්ලාම අර රළු මට්ටමේ තියෙන කෙලෙස් ටික මුලින් දුරු කරගන්න පුළුවන්. ඒ මට්ටමේ කෙලෙස් ටික දුරු වෙන කෙනාට තමයි ස්කන්ධ මට්ටම ප්‍රකට වෙන්නේ. ස්කන්ධ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්කම තියෙන්නේ. එයාට පුළුවන් ඇහැට පේන රූපේ ඉතුරු නැතුවම වර්ණ සටහනක් විදිහට හටගෙන නිරුද්ධ වුණා කියන බව දකින්න පුළුවන්. ඒ නිරුද්ධ වෙච්ච බව දකින්න එයාට පේනවා නාම ධර්මතා ටික හටගෙන නාම ධර්මතා ටික නිරුද්ධ වෙන බව ඒහා සමගාමීවම දකින්න පුළුවන්කම තියෙනවා. එහෙම දකින්න කෙනාට ලෝකයක් හම්බ වෙන්නේ ලෝකයක් හම්බ වෙන්නේ කියලා කියන්නේ දැන් ඇහැට දැකපු රූප නැත්තම් මම හිටිය කියන එක කියන්න බෑනේ කවදාවත්. දැන් අද ඕගොල්ලෝ මෙතෙන්ට ආවා කියලා මෙතන හිටිය කියලා ඔප්පු කරන්නේ කොහොමද? මෙතන හිටිය කියලා ඔප්පු කරන්න වුණොත් ඕගොල්ලෝ ඔප්පු කරන්න වෙන්නේ එක්කෝ මෙතන දැකපු දේවල් කියන්න වෙයි. එක්ක මෙතනදී අහපු දේවල් කියන්න වෙයි. එක්ක විඳපු දේවල් ගැන කියන්න වෙයි. ওই විදිහටනේ අපිට ඔප්පු කරන්න වෙන්නේ මම මෙතන හිටියයි කියලා. එතකොට ඒ එකක්වත් ඔබ නෙමෙයිනේ. ඒ එකක්වත් Taman නෙමෙයි. ඔගොල්ලෝ හිටියා කියන එක ගැන කියන්න ගිහලා ඔගොල්ලෝ කුටිය ගැන කියයි. ඔගොල්ලෝ මෙතෙන්ට ආවා කියන එක ගැන කියන්න ගිහිල්ලා ඒක කන්දක් නේද කියලා කන්ද ගැන කියයි. කැලේ ගැන කියයි. පාර ගැන කියයි. මහන්සිය ගැන කියයි. එකක්වත් Tamanද? Taman නෙමෙයි. Taman හිටපු බව පෙන්වන්න එකක්වත් නැහැනේ. එහෙනම් Taman ඉඳලා තියෙන කොහෙද? Taman ඉඳලා තියෙන්නේ ඔබ ඇසුරු කරන ඔය හැම අරමුණක් තුළම විඳින්නේ මම කියන දේ තමයි සංකල්පමය වශයෙන් හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ගන්න හැම අරමුණක් එක්කම
තමන් තමයි තමන්ට ගොඩනැගිලා තියෙන්නේ. හැම වෙලාවකදීම ඒ හැම මොහොතකම තමන්ගේ ඉපැත්ම තමන් සිද්ධ කරගෙන තියෙනවා. හිත හැම වෙලාවකදී මේ අරමුණුත් එක්ක යනවා. ඒ තරම් සියුම්ම යන දේ කඩන්න නම් අපිට ඒ ධර්මය හටගෙන නිරුද්ධ වෙන දෙයක් හැටියට පෙන්වන්න ඕනේ. රූපය කියන දේ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් හැටියට දැක්කොත් අපිට අතීත රූපේ දැන් දකින්න බෑ නම් මේ කලින් මොහොතේ හටගෙන නිරුද්ධ වුණ වර්ණ සටහන දැන් දකින්න බෑ නම් එහෙනම් කලින් ඒ රූප දැකපු මම ඉන්න පුළුවන්ද? ඒ මම ජීවත් වුණා කියපු තැන තමයි අපි නැති කරලා තියෙන්නේ. අපි මේ මම ජීවත් වුණා කියපු බාහිර ආයතනය තමයි නැති කරලා තියෙන්නේ. මම දැක්ක කියපු දේ අපි නැති කරලා තියෙනවා. එහෙනම් දැකපු මම පවත්වන්න තැනක් නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි අර කිව්වනේ අර ප්‍රොජෙක්ෂන් එක දාන්න පතිත කරන්න තැනක් නැහැ කියලා. බිත්තියක් නැහැ කියලා. අන්න ඒ වගේ ඔබට ආයතන ටික බාහිරව හම්බ වෙන්නේ නැත්තම් මෙහි ඇති කරන දේ පතිත කරන්න තැනක් නැති නිසා ඒක නොපෙනී යනවා. ඒකට කියනවා අනුත්පාද නිරෝධයක් කියලා. ඒ කියන්නේ නොහට ගන්න බවකට ගිහිල්ලා. ඒ කියන්නේ අම්මා ලෝකේ ජීවත් වෙනවා. අම්මා ජීවත් වෙනකොට ඔබ අම්මට තණ්හා නොකර ඉන්නව නෙමෙයි. තණ්හා නොකර ඉන්න අම්මා කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඇයි ඔබට ලෝකයක් හම්බ වෙන්නේ නැති කම නිසා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අම්මට සලකන්නේ නැති වෙයිද අම්ම ගැන බලන්නේ නැති වෙයිද කියලා. නෑ, සම්මුති නුවණ නෙමෙයි මේ නැති වෙලා තියෙන්නේ. මොකද ප්‍රශ්නේ තිබුණේ දැනගන්න එකේ නෙමෙයි. දැනගන්නේ එළියේ තියෙන දෙයි කියලා දැනගත්ත දේ එළියට දාලා බලන එකේ ප්‍රශ්නේ තිබුණේ. ඒ කියන්නේ ප්‍රශ්නේ තිබුණේ එළියට අර බිත්තියට පතිත කරලා ඒක වින්දන ලෝකයක් එළිය හදාගන්න එකේ මිසක දැන ගැනීම තුල නෙමෙයි ප්‍රශ්නේ තිබුණේ. කැමරාවීමේ නෙමෙයි ප්‍රශ්නේ තිබුණේ. ඒක එළියට පතිත කරලා බලන එකේ ප්‍රශ්නේ තිබුණේ. ඒ හින්දා නැති කරන්නේ එළියට පතිත කරලා බලන කොටස මිසක දැනගන්න කොටස නෙමෙයි. ඒ නිසා අම්මා දැක්කොත් අම්මා කියලා අඳුන ගන්න බැරි වෙනව එහෙම නෙමෙයි. අඳුන ගනි. අඳුන ගන්න දේ එළියේ තියෙන දෙයි කියලා රැවටෙන මෝඩකම නෑ හැබැයි. ඒකින්ද එයාට ලෝකෙ තුල ඉන්න අම්මා ඉන්නවද කියලා අහුවොත් එයාට දෙන්න වෙන උත්තරේ අම්මා ඉන්න ලෝකයක් හම්බ වෙන්නේ නැහැ කියලා. හැබැයි අම්මව දැකලා නැද්ද කියලා අම්මට සලකලා නැද්ද කියලා අහුවොත් නෑ, එයා සලකලා තියෙනවා. අපිට තර්ක කරන්න පුළුවන් ලෝකය තියෙන අපිට ලෝකේ ඇත්ත කරගත්ත අපිට ආර රහතන් වහන්සේ අම්මට සලකන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. ඇත්තම කතාව රහතන් වහන්සේට සලකන්න අම්මා කෙනෙක් හෝ තමන්ව හම්බ වෙලත් නැහැ. ඒ නිසා තමයි රහත් කියලා කියන්නේ. ඒ නිසා ඒ බඳු සියුම් වුණ දර්ශනයකට අපේ හිත අරගෙන යන්න තියෙනවා. ඒ සියුම් වුණ දර්ශනයකට අපිට අරගෙන යනකොට අර වගේ සතර සතිපට්ඨානයක ඉඳලා අපේ මනස ක්‍රමක්‍රමයෙන් දියුණු කරගෙන අපිට ඉදිරියට යන්න සිද්ධ වෙනවා. ඒ හින්දා පුංචි තැන ඉඳලා අපිට පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අද ඔබ ඉන්න මට්ටම බොරුවක් කියලා ඔබට පෙන්වලා දෙන්න පුළුවන් නම් ඒක ඊටාම ප්‍රායෝගිකයි. විදර්ශනාව පැත්තෙන් පටන් ගන්නවා නම් ඔබට ඇති බවට හම්බ වෙන එක අරමුණක් දිහා බලාගෙන ඒ අරමුණේ ඇත්ත දකින්න පුළුවන් නම් හැම වෙලාවකදීම ඒ අරමුණ ගැන මානසිකාරය කරන්න පුළුවන් නම් ඒක ඊටාම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම එහෙම නැත්නම් ඔබට හැම වෙලාවකදීම ඒ විදිහට එක අරමුණක තියෙන දේ ගැන නුවණ ඇති කරගෙන ඔබට සිහිය පවත්වන්න පුළුවන් නම් තමන් කියන බව ගොඩනැගෙන පැත්ත ගැන. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මෙතන කුටිය තියෙනවා කියලා අපි දැනගන්නවා කියලා. මේකේ කුටිය සහ තමන්ව බෙදා ගන්න පොඩ්ඩක් උත්සාහවත් වෙන්නකෝ. මොකද්ද කුටිය කියන්නේ මොකද්ද තමන් කියන්නේ කියලා. සතර මහා ධාතුව සහ උපාදාය රූප කියන එක කුටියක් නෙමෙයි. එතකොට අපි කියනවා ඒකට රූපස්කන්ධය කියලා. රූපස්කන්ධයේ ඇති තැනක කුටිය කියලා එකක් අපි මෙහි දැනගත්තා. දැනගත් එක කුටියක් නෙමෙයි. එතකොට කුටිය කියන එක පනවන්න දෙයක් හම්බෙලා නැහැ. එතකොට අපි කුටිය කියලා ඇසුරු කරලා තියෙන්නේ ස්කන්ධ ටිකක්. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන ටිකේ ප්‍රතිඵලයෙන් අපිට කුටියක් හම්බ වෙනකම. එතකොට කුටිය කියන එකේ ගොඩනගලා තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ ටිකක් මත. එතකොට කුටිය දැකපු මම ඒ ටික මොකද්ද? 6 වෙනි ස්කන්ධයක් නැහැනේ මම වූ ස්කන්ධය කියලා. මේ ස්කන්ධ පංචකයමනේ. එහෙනම් කුටිය පේනවා කියන උපාදානස්කන්ධයම තමයි මේ වෙලාවේදී මම වෙලා තියෙන්නේ. එතකොට කුටිය ඇති බවට හම්බ වෙන කමම තමන් කරගෙන තමන් කියන කමම කුටිය හම්බ වෙන බව දෙකම එකක් කරගෙනනේ අපි ජීවත් වෙන්නේ. ඒ හින්දා අපි ඔය කාරණාව දැක්කොත් එහෙම ලෝකේ බොහොම වේගෙන් කෙලස් දුරු කරගන්න පුළුවන්. ඇලීම් ගැටීම් දෙක බොහොම වේගෙන් නැති කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔගොල්ලෝ තරහක් ඇති කරගන්නවා නම් කෙනෙක් ගැන Tamanටම දකින්න පුළුවන් නම් ඔබ තරහ ඇති කරගන්නේ ඇත්තටම තව කෙනෙක් ගැනද ඒ කෙනා හොඳ නැහැ කියලා ඇති කරගත්ත ස්කන්ධ පංචකයක් පිළිබඳව.
අපි තරහ ඇති කරගෙන තියෙන්නේ. දැන් ඔගොල්ලෝ අකමැතිම කෙනෙක් සිහිපත් කරගත්තොත් අකමැති කෙනා ගැනද අකමැති කෙනා ඉන්නවා කියලා ගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සිත සහ සිතුවිලි රූපේ කියන ටික ගැනද. අපි පවත්තලා තියෙන්නේ ස්කන්ධ පංචකය. උපාදාන ස්කන්ධ පංචකය. එතකොට ඒ වෙලාවේදී මම කවුද? ඒ අසුරු කරන කෙනානේ මම උන්නේ. නැතිනම් ඒ ස්කන්ධ ටිකම තමයි මමත්වය හදන්නත් වැය වෙලා තියෙන්නේ. එක පැත්තකින් තරහ කෙනා, එක පැත්තකින් මම. දැන් ගැටීම ඇති කරගත්තෙත් ඒ ස්කන්ධ ටික ගැනම නම් මම උනේත් ඒ ස්කන්ධ ටික පිළිබඳවම නම් තරහ කෙනා උනේත් ඒ ස්කන්ධ ටිකම නම් දැන් මේ ගැටීම ඇති කරගෙන තියෙන්නේ මොකක් ගැනද? එක පැත්තකින් අපි බල්ලා කියනවා තරහ කෙනා ගැන කියලා, අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම මේක ඇති කරගෙන තියෙන්නේ තමන් පිළිබඳවමයි. එතකොට මම තරහ මිනිස්සයාට ගහන්න කැමතියි කියලා කියන එකෙන් අනිත් පැත්තෙන් කියවෙන්නේ නැද්ද මම ගහන්න කැමතිද මටමයි කියලා? කැමැත්තට විපාකේ හම්බ වෙනවා. අපි එහෙම ගිහිල්ලා ගැහුවාම Tamanට කැමති දේ ලබන්න පුළුවන්කම තියෙනවා. තව කෙනෙකුට දාන දෙනවා කියලා අපි කිව්වනේ. දාන දෙනවා කියන එකෙන් ඒ දේ ලැබෙන්නේ ඇයි? අපි දෙනවා කියන එකෙන් අපි කරලා තියෙන ඒ දේ Tamanටම තමයි අපි කැමති වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ දේ ලබන්නෙක් බවට Taman පත් වෙලා තියෙනවා. එතන එහෙම කර්මය සහ විපාක කියලා ධර්මතාවයක් තියෙනවා. අපි තව කෙනෙක් මරන්න කැමතියි කියලා කිව්වට, සතෙක් මරනවා කියලා කිව්වට අපි ඇත්තටම මරන්න කැමති වෙලා තියෙන්නේ කොහෙද? අපි මරන්න කැමති වෙලා තියෙන්නේ අර ස්කන්ධ ටිකේ පැවැත්මට කැමති වෙලා නැහැ. ඒ ඇති කරගත්ත ද්වේෂයේ විපාකය මොකද්ද? තමන්ට අකමැති වෙනකොට අකමැති විදියටම වැඩිකල් ජීවත් වෙන්න බැරි අල්පායුෂ්ක කෙනෙක් වෙලා උපදිනවා. අපි රහමෙර පානය කරන්නේ ප්‍රකෘති මානසික මට්ටමටයි අකමැති. එතකොට විකෘති මානසික මට්ටම නිකම්ම හම්බෙලම උපදිනවා. කැමති විදියට විපාකේ හදාගන්න පුළුවන්. අපහසුවකින් තොරවම. ඒක හැබැයි අපි බලන පැත්තෙන් නෙමෙයි වෙනම පැත්තකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ මම තරහ ගන්න වෙන මිනිස්සෙක් එක්ක කියලා. ඇත්තටම අපි තරහ අරගෙන වෙන මිනිස්සෙක් එක්ක නෙමෙයි තමන් කරගත්ත ස්කන්ධ ටිකක් පිළිබඳවයි කියලා අපිට පේන්නේ නැහැ. හැබැයි අපි මේ ටික දෙකක් කරගන්න හැම වෙලාවකදීම ඔබ උත්සාහවත් වුණොත්, මහන්සි වුණොත් ඔබට පෙනෙයි කොච්චර වේගෙන් තරහසිත නැති වෙනවද කියලා. ඇයි තමන් ගැන තරහ තියාගෙන ඉන්න කැමතිද? අපි තරහ පවත්වන්නෙම තව මිනිස්සෙක් ගැන හිතලානේ. හැබැයි තව මිනිස්සෙක් කියන තැන ඉක්මවා ගිහිල්ලා තමන් ගැනමයි මේක පවත්වන්නේ කියලා පෙනුනොත් තරහට පැවැත්මක් නැති වෙලා තියෙනවා. එතකොට අපිට ඇලීම් සහ ගැටීම් කියන මේවා නැති කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් මේක. මේ විදිහට තමන්ගේ මනස ධර්මයේ පැත්තෙන් හොඳට හික්මව ගන්න. ධර්මයේ පැත්තෙන් විවිධ විදිහට සම්මර්ෂණය කරමින් මේ කාරණාවට හිත තියන්න. ඒ විදිහට හිත තියනකොට ඔබට බොහෝම වේගයෙන් හිත සමාධි කරගන්න පුළුවන් වෙයි. බොහොම වේගෙන් හිත එකඟ කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේ විදිහේ කුසල ධර්ම කරන එකෙන් අපිට යහපතක් සිද්ධ වෙනවා. හොඳක් සිද්ධ වෙනවා. අලෝභ ද්වේෂ සමෝහ සහගත සිතුවිලි කුසල නිස්ෘත මානසිකාර ඇති වෙනවා. ඒ වගේම සසරේ හිටියොත් කල්යාණ මිත්‍ර සේවනය ලැබෙන්න පුළුවන්. සත්පුරුෂ ආශ්‍රය ලැබෙන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. වටපිටාවක් ලැබෙන්නට අවශ්‍ය සියලු කටයුතු ටික මේ ඔස්සේ අපි සිද්ධ කරනවා. ඒ ලෞකික කුසලයේ පැත්ත දියුණු කිරීම තුළ මේ ටික අපිට ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ කුසලයේ ඒ පැත්තෙන් සිද්ධ කරනවා වගේම අපි මේ ඔස්සේ ගිහිල්ලා ඒ නිවීම ලබා ගන්න පැත්තට අපේ මනස පත් කරගන්නට ඕනේ. එතකොට තමයි මේ කුසලයේ තව තවත් අර්ථාන්විත වෙන්නේ. අපි කරගත්ත දේ අනුව ගිහිල්ලා අපිට තව දුරටත් ප්‍රතිපදාව පුරා ගන්න අපිට පුළුවන්කම තියෙන්නේ. ඒ හින්දා මේ කුසලය මෙතනින් ප්‍රමාණ කරන්න එපා. මෙතනින් අවසන් කියලා හිතන්නත් එපා. කොහොම හරි දිගින් දිගටම මේකත් එක්ක එලිලා යන්න. එක පැත්තකින් ලෞකික කුසලයේ දියුණු කරගන්න අපි අර කලින් කතා කළා වගේ ගැන මානසිකාරයේ පවත්වමින් විදර්ශනාවකට ඒක පාදක කරගන්න ප්‍රඥාව දියුණු කරන පැත්තකට. ඒ නිසා හැම පැත්තකටම මේක උපකාර කරගන්න. එතකොට හැම කෙනාටම මේ කුසලය හැම පැත්තකින්ම බොහෝම යහපත පිණිස පවතී. මේ අද දවසේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයෝ පළමුවෙන්ම සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරනවා. ඒ වගේම මුලින්ම මේ සියලු කුසලයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වල ලබත්වා සියලු දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ හේතු පාරමිතාවක්ම වේවා කියලා
සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ පින්වත් සෑම සියලු දෙනා නමින් මිය ගිය පින් බලාපොරොත්තු වෙන සියලු ඥාති වර්ගයාටත් අපි මේ පින් අනුමෝදන් කරමු. සියලුම ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන ලබත්වා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ සීල කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි මේ ඔබ සියලු දෙනාටමත් අනුමෝදන් කරනවා. මේ අවස්ථාව අද සලසා දීම වෙනුවෙන් ඒ කටයුතු සිද්ධ කරපු ප්‍රසාද් මහත්මයාට, මේ මහත්මියට, ඒ වගේම ඒ පුංචි දරුවෝ දෙන්න, පුංචි උපාසිකාවෝ දෙන්න කියලා කියන්නේ මම මේ දෙන්නටත්, ඒ පවුලේ සෑම සියලු දෙනාටත් සහ සම්බන්ධ වුණ අනෙක් සියලු දෙනාටත්, ඒ වගේම මේ සියලුම කුසලයේ සිද්ධ කර ගැනීම සඳහා හැම දිනාටම මේ අවස්ථාව සලසලා දුන්න අපේ කසුන් මහත්මයා, අනුරාධ අක්කා ඇතුළු ඒ සියලු දෙනාටත්, ආරණ්‍ය සේනාසනයේ ඒ සුකිත පොඩි හාමුදුරන් ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව, චිරජීවනයේ සැලසේවා, කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.